හරි. හරි. නවත්තලා කියන්නේ කතා කරලා ඉතින් දැන් opening lease liability එක අපි ගන්නවා. opening lease liability එක අපි ගන්නවා. ඒකට interest rate calculate කරනවා. කොහොමද? implicit interest rate එක හරි incremental borrowing rate එක හරි දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? payment එකේ ප්‍රමාණයෙන් අඩු කරනවා. payment එකේ ප්‍රමාණය lease payment එකේ ප්‍රමාණයෙන් මේ lease liability එක අඩු කරන්න ඕන. ඊට පස්සේ ඊට අමතරව ධන හෝ ඍණ ඇඩ් වෙනවා මෙතෙන්ට remeasurement of lease liability variable payment එකක් නිසා හරි guaranteed residual value එක නිසා හරි option එකක් නිසා හරි අපිට remeasure කරන්න උනොත් ඒකේ වටිනාකම මෙතෙන්ට අපිට adjust කරන්න වෙනවා. ඒක adjust කරාට පස්සේ අපිට ගන්න පුළුවන් closing lease liability එක closing lease liability එක මේක total closing lease liability එක අපිට ගන්න පුළුවන් total එක හරිද ඊළඟ මේ ගානක එක අපි බලමු මෙන්න මේ closing lease liability එක අපි කෑලි දෙකකට split කරන්න ඕන එකක් තමයි current liability අනිත් එක non current liability අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක් තුල මේ සමස්තයෙන් ගෙවන්න ඕන ප්‍රමාණයයි ඊළඟ අවුරුද්ද තුල ගෙවන්න ඕන ප්‍රමාණයයි කියලා අපි මේ total lease liability එක කෑලි දෙකකට කඩා ගන්න ඕන. කොහොමද කෑලි දෙකකට කඩන්නේ? ඔක තමයි වැඩි. කොහොමද කඩන්නේ? හරියද? current liability එක කියලා කියන්නේ ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන ප්‍රාග්ධන ගෙවීම. ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන ප්‍රාග්ධන ගෙවීම. එහෙනම් කොහොමද කරන්නේ next year lease payment එකෙන් අපි අඩු කරනවා next year interest එක next year lease payment එකෙන් අපි අඩු කරනවා next year interest එක දැන් ඊළඟ අවුරුද්දේ කරන්න තියෙන වාරිකයෙන් අඩු කරනවා ඒ වාරිකය තුල අන්තර්ගත වෙන පොලි කොටස ඒ වාරිකය තුල අන්තර්ගත වෙන පොලි කොටස එතකොට මට හොයාගන්න පුළුවන් සමස්ත වටිනාකමෙන් කොච්චරක් ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕනද කියලා. සමස්ත වටිනාකමෙන් කොච්චරක් ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕනද කියලා. හරිනේ. ඊට පස්සේ අපිට පුළුවන් ලේසියෙන්ම non current liability එක හොයාගන්න. මෙතන තියෙනවා total liability එක. total liability එකෙන් current liability එක අඩු කරාම මට ගන්න පුළුවන් non current liability. මුළු ගානේ ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන එක අඩු කරාම අපිට එනවා ඊළඟ අවුරුද්දට පස්සේ ගෙවන්න තියෙන ගාන. ඊළඟ අවුරුද්දට පස්සේ ගෙවන්න තියෙන ගාන. පැහැදිලි නේද? එහෙනම් අන්න එහෙමයි වැඩේ වෙන්නේ. දැන් subsequent measurement of lease liability මෙන්න මේකයි. මේ විදිහට interest එක add කරලා payment එක අඩු කරලා හොයාගත්තා closing lease liability එක ඒක කැලි දෙකකට බෙදුවා current and non current කියලා. මෙහෙම බෙදුවේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. මෙහෙම බෙදුවේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. හරිනේ. ඒ නිසා අපි බෙදන්නම ඕන. අපි බෙදන්නම ඕන. හරි. ලියා ගන්න ඕන කෙනෙක් ඉන්නවා ලියා ගන්න. අපි යම් ඊට පස්සේ right of use asset එකේ subsequent measurement එක. right of use asset එකේ subsequent measurement එකට. තොර මේ වැදගත් දෙයක් තියෙනවා මේ remeasurement of lease liability කියන එක right of use asset එකටත් බලපානවා. හරිද? ඒක right of use asset එකට impact එකක් තියෙනවා. අපි ඒක එතකොට බලමු. right of use asset එකට impact එකක් තියෙනවා. ඒක අපිට කතා කරන්නේ නැහැ සිලබස් එකේ. ඒ නිසා ලොකු ගැඹුරකට යන්නේ නැහැ. නැත්තම් හදන්න පුළුවන් ටොපික් ගන්න එක. මේක හරිනේ. එහෙනම් මකනවා. ඕන කෙනෙක් ඉන්නවනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගමු. හරි.
දැන් අපි බලන්න යන්නේ subsequent measurement of least asset එක. එහෙම නැත්නම් right of use asset එක. right of use asset subsequent measurement. right of use asset subsequent measurement. මේක මෙහෙම වැඩක් තියෙනවා. හරි ලේසි. හරි ලේසි. කොහොමද? මේකෙදි ඔයාලා දන්නවා subsequent measurement එකකට අපිට පාවිච්චි කරන්න පුළුවන් models තුනක් තියෙනවා ඔක්කොම. පාවිච්චි කරන්න පුළුවන් models තුනක් තියෙනවා. මොකක්ද ඒක? එකක් තමයි cost model. අනිත් එක fair value model. අනිත් එක revaluation model. revaluation model. මම හිතනවා මේ fair value model එකයි revaluation model එකයි අතර වෙනස දැන් දන්නවා ඇති කියලා. දන්නේ නැත්නම් අහන්න කියන්න. එතකොට අපිට ඕනෑම asset එකක මේ cost එක fair value model එක revaluation model එක කියන තුනටම අපිට පාවිච්චි කරන්න පුළුවන්. තුනටම පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි මේකේ කතන්දරය මෙහෙමයි. සාමාන්‍යයෙන් right of use asset එකට අපි පාවිච්චි කරන්නේ cost model එක. සාමාන්‍ය scenario එක අපි පාවිච්චි කරන්නේ cost model එක. හරිද? ඒක කලාතුරකින් අවස්ථාවල ඕනනම් fair value model එක සහ revaluation model එක apply කරන්න පුළුවන්. මොකද අපි ගාව මොකක් හරි asset එකක් තියෙනවා අපි ඒක තියාගෙන යන්නේ revaluation model එකට නම් එතකොට අපිට පුළුවන් right of use asset එකට ඒක පාවිච්චි කරන්න. අපි ගාව investment property එකක් නම් තියෙන lease කරලා අපේ company policy එක investment properties fair value model එකට තියාගන්න නම් අන්න එතකොට අපිට fair value model එක use කරන්න පුළුවන්. අන්න එතකොට අපිට fair value model එක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය කතාවේදී cost model එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකෙදි straight line method එකට තමයි අපි depreciate කරන්නේ. ප්‍රධාන. ඔබ තමයි වෙන්නේ. කලාතුරකින් තමයි ඉතින් අනිත් method එකක් හම්බුනොත්. සාමාන්‍ය ප්‍රායෝගිකව නම් හැමතිස්සෙම අපි cost model එකම තමයි යන්නේ. හරි. එතකොට අපි cost model එකට subsequently measure කරද්දී කොහොමද carrying amount එක හොයන්නේ? අපි ගන්නවා right of use asset එකේ cost එක මේකෙන් අඩු කරනවා accumulated depreciation and impairment. එතකොට එනවා අපිට carrying amount එක. හරිද? cost of the right of use asset deduct කරන්න accumulated depreciation and impairment. එතකොට එනවා carrying amount එක. සාමාන්‍යදී අපි දන්න දේ. දැන් එතකොට මෙන්න මෙතන ප්‍රශ්නේ ඉන්නේ depreciation calculate කරද්දී. කොහොමද? depreciation calculate කරන විදිය. මේකට guideline දීලා තියෙනවා. standard එකේ. හරි ලේසි දෙයක් තියෙනවා. ඒකේ කියනවා if the ownership of the asset is transferred at the end of the lease. අපි මෙතනදී බලන්නේ ownership of asset at the end of the lease. ලීස් එක අවසානයේදී වත්කමේ නෛතික අයිතියට MK මොකද වෙන්නේ? වත්කමේ නෛතික අයිතිය ලීස් එක අවසානයේදී ගැනුම්කරුට මාරු වෙනවා නම්, කල්බදු ගැනුම්කරුට මාරු වෙනවා නම් transfers to lessee. ලෙසීට හම්බෙනවා. දැන් මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. මේ ඉන්නේ X ගේ family members නැත්නම් අපි හිතමු guardian. දැන් dad mom ඕන එක. මෙයාට ඉන්නවා දුවෙක්. හරි. මේ X ගේ family. හරි. මෙයාගේ මේ දුවව දෙනවා චමුදිතට. හැබැයි නෛතික අයිතිය නෙමෙයි දෙන්නේ. භාවිත අයිතිය.
හරිද? දුවව දෙනවා සමුදිතට හම්බෙන්නේ right to use. right to use. එහෙම නැත්නම් අයිතිකාරිය හම්බෙන්නේ නැහැ සමුදිත. හරිද? right to use එක හම්බෙනවා අවුරුදු 5කට. ඒක නිකන් හරියට අර living together concept එක වගේ. නෛතිකාරිය හම්බෙන්නේ නැහැ. නෛතිකාරිය හම්බෙන්නේ නැහැ. living together හිටියා කියලා. හම්බෙන්නේ right to use විතරයි. right to use විතරයි. එතකොට living together period එක අවසානයේදී ඕනනම් කතාවද බලන්න පුළුවන්. නැත්තම් ඉතින් වෙන වෙලා යන්න පුළුවන්. හරි. ඕනනම් කතාවද බලන්න පුළුවන්. නැත්තම් වෙන වෙලා යන්න පුළුවන්. ඒ වගේ තමයි මේ leasing කියන එක. එතකොට සම්මුතියේදී අවුරුදු 5කට living together අයිතිය right of use එක හම්බෙනවා. right to use හම්බෙනවා. මේ ගර්ල්ගේ දැන් ළමයි කවුද දන්නේ? හරිද? එතකොට අපි බලනවා මේ ලීස් ඇග්‍රීමන්ට් එක ප්‍රකාරව මේ අවුරුදු 5 අවසානයේදී සමුදිතට එයාගේ අයිතිය මාරු වෙනවා නම් නෛතික අයිතිය මාරු වෙනවා. ඒ කියන්නේ නීත්‍යානුකූලව කතාවද බඳින්න අයිතිය හම්බෙනවා නම් එයාට පුළුවන් මේ ගෑනු ළමයා විශ්ය කරන්න යූස්ෆුල් ලයිෆ් ටයිම් එක පුරා ඒ ගෑනු ළමයාගේ ඵලදායී ජීවිත කාලය පුරා යාව ෂෙයා කිරීමේ හැකියාවක් තියෙනවා. ෂෙයා කිරීමේ හැකියාවක් තියෙනවා සම්මුතියට. හරිද? හැබැයි මේව ලිවිං ටුගෙදර් අයිතිය දීලා තියෙද්දි අවුරුදු නැහිතන ලිවිං ටුගෙදර් අයිතිය දෙනවා. දැන් මල කරදරේ කෙල්ලගෙන් බේරෙන්න බැරි හින්දා ගිහින් ඉඳී කියලා දෙනවා. හැබැයි ඔය අතර සම්මුතිය ගැන විස්තර හොයද්දී මේ SK family members ලා දැනගන්නවා මුවම කුපාටියා මූට කෙල්ලව දුන්නොත් ඌ ඉවරයි කියලා. කෙල්ල ඉවරයි කියලා. ඒ හින්දා living together agreement එකට එහෙම නැත්නම් මේ lease agreement එකට purchase option එක දෙන්නේ නැහැ. නෛතික අයිතිය හම්බෙන්නේ නැහැ. මුගේ ඇත්ත තත්ත්ව දන්න හින්දා නෛතික අයිතිය මාරු කරන්න option එකක් දෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? එතකොට මොකද කරන්නේ? ඉතින් මූ කොච්චර සෙල්ලම් දැම්මත් වැඩක් නැහැ. පෙරවැද්ද තිබ්බත් ආපහු බාර දෙන්න. එහෙම සීන් එකක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? transfer වෙන්නේ නැත්තම් do not එහෙම නැත්නම් does not transfer to lessee. lessee ට transfer වෙන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? lessee ට transfer වෙන්නේ නැත්නම් අපි බලන්න ඕන useful lifetime එකයි lease term එකයි දෙකෙන් අඩු අගය. මේ දෙකෙන් අඩු අගය. මේ දෙකෙන් අඩු අගය. මේ දෙකෙන් අඩු අගය. හැබැයි ඇත්ත කතාව lessee ට transfer වෙන්නේ නැත්නම් ownership එක හරිද? lessee ට transfer වෙන්නේ නැත්නම් මේක හැමතිස්සෙම අපිට කරන්න වෙන්නේ lease term එකටම තමයි. මොකද සරලව හිතන්නකො මෙහෙම දැන් සාමාන්‍යයෙන් useful lifetime මේ කියන්නේ ඇස්තමේන්තුවක් නේ අනපේක්ෂිත සිද්ධීන් වෙන්න පුළුවන්. දැන් අර ගෑනු ළමයා ඉන්නවනේ. දැන් ගෑනු ළමයාගේ ඵලදායී ජීවිත කාලය අවුරුදු 5යි. නෑනේ ඵලදායී ජීවිත කාලය අවුරුදු 5යි නෙමෙයි අවුරුදු 40ක් 50ක් වෙන්න පුළුවන් ඵලදායී ජීවිත කාලය. හරිද? ඒකෙන් 5ක් තමයි මූට දුන්නේ. එතකොට useful lifetime එක 40යි lease term එක 5යි. නම් ඵලදායී ජීවිත කාලය lease term එක අවසානයේදී ආපහු දෙනවා. ආපහු දෙනවා තියාගන්නයි කියන්නේ එහෙනම් depreciate කරනවා අවුරුදු 5ක් පුරාවට. මෙහෙම හිතන්නකෝ. මෙයාගේ ඵලදායී ජීවිත කාලය මේ වලපයයි ගොඩපයයි කියලා ඉන්නේ හරිද? වලපයයි ගොඩපයයි කියලා ඉන්නේ ඵලදායී ජීවිත කාලය අවුරුදු 3යි. අවුරුදු 3ක ඵලදායී ජීවිත කාලයක් තියෙන එකෙක් දෙහිද අවුරුදු 5කට ලිමිට් උනේ ඉන්නේ. නෑනේ. එහෙම දෙන්නේ නෑ. ඒක වෙන්න බැරි වැඩක්. එහෙනම් අවුරුදු 3ක් පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් අරන් පැදපන් කියලා අවුරුදු 10කට ලීස් කරන්නේ නෑ. ලීස් කරන්නේ නෑ. ඒකට ඒක ප්‍රායෝගික නේ. ඒ හින්දා මෙතනදී වෙන්න පුළුවන් තත්ත්වය තමයි කියන්නේ 85ක් 90ක්ම වෙන්න පුළුවන් තත්ත්වය තමයි ලීස් ටර්ම් එකට අපි එතකොට ඩිප්‍රීෂিয়েට් කරලා දානවා. ඇයි ඒ ඉතින්? ඵලදායී අර කිව්ව කතාව තමයි අවුරුදු 3ක් බලපෑ ගොඩ පෑ ඉන්න එකක අවුරුදු 5කට ලිවිං ටුගෙදර් දෙන්නේ නැති හින්දා. හරිනේ. එහෙනම් මේ concept එක පැහැදිලි. එතකොට දැන් මේව පාවිච්චි කරලා depreciation calculate කරද්දී LKS 16 ලේබල් පිළිතුරු උපකරණ ප්‍රමිතියේ ගයිඩ්ලයින්ස් පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ.
ඒක අපි දන්නවා කොහොමද අපි depreciation calculate කරන්නේ cost minus scrap value divided by useful lifetime. එහෙම නැත්නම් මෙතන තියෙනවා lease term දෙකෙන් එකක්. මෙන්න මෙතනදී තමයි පොඩි confusion එකක් එන්නේ. ඇතැම් අවස්ථාවල ඇතැම් තත්ත්වයන් තුළ මම ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ cost එකෙන් guaranteed residual value එක අඩු කරලායි depreciation cal කරන්න කියලා මම ඉගෙනගෙන තියෙනවා. හැබැයි අපිට කැම්පස් එකේ කිව්වා guaranteed residual value එක නෙමෙයි මෙතනින් අඩු කරන්නේ. එහෙම නැතුව නිකම්ම residual value එක නිකම්ම scrap value එක කියලා දීලා තිබ්බොත් අන්න ඒ වටිනාකම තමයි මෙතනින් අඩු කරන්නේ. guaranteed residual value එක අඩු කරන්න යන්න එපා කියලා. එතකොට අපි දැන් කරන්න ඕන කැම්පස් එකේ කිව්වොත්. මොකද එතකොට ලකුණු හම්බෙන්නේ. ඒ හින්දා cost එකෙන් අපි අඩු කරන්න ඕන නිකම්ම scrap value එක guaranteed residual value එක නෙමෙයි කැම්පස් එකේ කිව්ව ආකාරයට. ඒක මතක තියාගන්න. දැන් මම ඉගෙනගෙන තියෙන අනිත් පැත්ත. හරි. ඒකයි මට තියෙන අවුල. ඒ හින්දා අපි දැන් මෙහෙම කරමු. cost එකෙන් scrap value එක අඩු කරා එතකොට එනවා අවශ්‍ය කියලා හැකියාගේ වේදනාව පරදාය ජීවිත කාලෙන් හරි lease term එකෙන් හරි. ඒකින් හිතන්න. හරි ලේසි. හැබැයි guaranteed residual value එක නම් අඩු කරන්න යන්න එපා. එහෙම වුණොත් වැඩි කේස් වෙනවා. මොකද එහෙම කරන්න එපා කියලා කිව්වා. ප්‍රශ්නයක් අහනවා. මේ කවුරු හරි මගේ එකකට ඉන්බොක්ස් මැසේජ් එකක් දැම්මම මේ ලෙසීගේ පොත්වල මොකද්ද සීන් එක? ඒක පුළුවන් නම් hosting account එකට දානවද? මට මේ ෆෝන් එකේ ජොයින් වෙලා තියෙන account එකේ මට මේ මැසේජ් එක බලන්න බෑ. ඒකයි. කවුරු හරි ප්‍රශ්න දාපු කෙනා මේ මගේ මේ hosting account එකට දාන්න ඕනේ. co-hosting එක නෙමෙයි host එක. ප්‍රශ්නේ අහන්නේ මේකයි. ලෙසීගේ accounts වලදී financial leases and operating leases කියලා classify කරන්නේ නැද්ද? උත්තරේ නැහැ. ලෙසීගේ classify කරන්නේ නැහැ. ඉස්සර කරා දැන් කරන්නේ. LKS 17 තියෙදි කරා. දැන් SLFRS 16 දී අපි කරන්නේ නැහැ. එතකොට දැන් අපි කරන්නේ ලෙසෝගේ පැත්තෙන් විතරයි operating finance කියලා බෙදන්නේ. අනිත් තැන් වල බෙදන්න යන්නේ නැහැ. ඒක මේ standard එකේ requirement එක. අනිත් පැයට හොඳයි ප්‍රශ්න අහන්න. හරි. එහෙනම් මෙච්චරයි තියෙන්නේ අපිට. මෙන්න මෙච්චරයි. දැන් අපි දන්නවා කොහොමද වැඩේ වෙන්නේ කියලා. impairment එක LKS 36 විදිහට impairment එකක් තියනවා නම් කරන්න ඕන. සාමාන්‍යයෙන් impairment එකක් වගේ set වෙන්න තියෙන සම්භාවිතාවය ඊටාම අවමයි. හරි. දැන් එතකොට මේක තව විශේෂ දෙයක් තියෙනවා සමාගම් ගානට එහෙම අපිට වැදගත් වෙනවා. මම ඒක චුට්ටක් කියලා එන්නම්. සමාගම් ගානේදී අපි දන්නවා අපි ඩිස්ක්ලෝෂර්ස් දෙනවනේ. අපි සමාගම් ගානේදී ඩිස්ක්ලෝෂර්ස් දෙනවනේ නෝට්ස් යටතේ. නෝට්ස් වල. එතකොට මෙන්න මේ නෝට්ස් යටතේ right of use asset සාමාන්‍යයෙන් අපි වෙනමම පෙන්වන්න ඕන. අර statement of financial position එකේ right of use asset කියලා වෙනම line item එකක් පෙන්නනවා. notes වල right of use asset වෙනුවෙන් වෙනමම note එකක් separate note එකක් අපි maintain කරන්න ඕන. එතකොට අර සාමාන්‍ය PP එකට වගේ තමයි. opening balance එක ගත්තා. additions, disposals, ඊට closing cost. ඒ විදිහට accumulated depreciation එකට අපි note එක පෙන්නන්න ඕන. PPE විදිහටම lease liability එකටත් එහෙම කරන්න ඕන. එතන right of use asset එකටත් පෙන්නන්න ඕන. lease liability එකටත් පෙන්නන්න ඕන amortize කරන එක. opening lease liability add කරා interest එක, අඩු කරා payment එක, closing balance එක ගත්තා. අර කෙලිම disclosure එකට දාන්න පුළුවන් විදිහ තමයි මම lease liability remeasurement එකේදී ලියලා පෙන්නුවේ. ඒක අපිට එහෙම් පිටින්ම ගිහිල්ලා disclosure එකට දාන්න පුළුවන් note එක යටතේ. ඒකමයි මම ඒකේ විදිහට. හරි. දැන් මතක තියාගන්න PP අස්සේ ගිහිල්ලා දැන් ගහන්න යන්නේ නැහැ. එහෙමත් කරන්න පුළුවන්. හැබැයි වඩා හොඳයි අනිත් විදිහට කරන එක. හොඳයි. අනේ මේ වෙනකම් කිව්ව ටික තේරුණාද කියලා චුට්ටක් අතහරි උස්සන්න. මේ වෙනකම් කිව්ව ටික පැහැදිලිද කියලා. ගොඩක් අයට ප්‍රශ්නයක් තිබ්බ ඒකයි. මේක කුප්පියක් තිබ්බෙත් නැහැ කියලා තමයි කරන්න කියලා කිව්වේ ඒකයි.
එක්කෙනෙක් නම් අද ඉස්සෝ තේරුණා කියලා එන අනිත් පැත්ත තියලා නැහැ වගේ. පොඩි ප්‍රශ්නයක් අහනවා fair value method එකේ revaluation method එකේ වෙනස. fair value method එහෙනම් අපි ඒකට method කියන එක වැරදි. fair value model එක ආකෘතියක්. fair value model එකයි revaluation model එකයි අතර වෙනස. මේ දෙක අසමානයි. මේ දෙක අසමානයි. මේ revaluation model එක අපි apply කරන්නේ PPE intangible asset ඔය දෙකට ප්‍රධාන වශයෙන්ම දැන් right of use asset වලටත් පුළුවන්. මේ revaluation model එකේදී කියන්නේ ඒක standard එකේ LKS 16 කියනවා මෙන්න මෙහෙම. මට standard para නම් එක නම් මතක නැහැ. හැබැයි ඒකේ තියෙන්නේ මෙහෙම සංකල්ප. අපේ පොත්වල තියෙන ධාරණ අගයට වඩා පොත්වල තියෙන අගයට වඩා fair value එකේ පොත්වල තියෙන අගයට වඩා fair value එක significant difference එකක් තියෙනවා නම් පොත්වල තියෙන අගයයි fair value එකයි අතර significant difference එකක් තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී අපි fair value model එක apply කරනවා. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? fair value එක පොත්වලට ගේනවා. හරිද? revaluation model එකේදී. ඒත් revaluation model එකේදී අපි fair value එක පොත්වලට ගේදී මොකද කරන්නේ? ඒ වෙනකන් තියෙන accumulated depreciation ටික අයින් කරලා දානවා. ඒ කරන ටික දාන්නවනේ. ඊට පස්සේ revaluation gain no loss එක කොහාටද යන්නේ? revaluation gain එකක් නම් OCI යනවා. loss එකක් නම් P&L යනවා initial. ඒක ඔහොම තමයි revaluation model එකේදී වෙන්නේ. එතකොට මේ revaluation model එකේදී කොහෙවත් requirement එකක් නැහැ. හරිද? කොහෙවත් requirement එකක් නැහැ. අවුරුද්දෙන් අවුරුද්දට recurring basis එකෙන් fair value එක calculate කරන්න ඕන. recurring basis එකෙන් revalue කරන්න ඕන කියලා කොහෙවත් නැහැ. හරිද? එහෙම එකක් නැහැ මෙතන. අපි check කරනවා හැබැයි revalue කරන්න ඕන කියලා නියමයක් නැහැ. හරිද? revaluation model එකේදී අපි revalue කරන්නේ පොත්වල තියෙන අගයයි fair value එකයි අතර significant difference එකක් තියෙනවා නම් විතරයි. ඒක අවුරුදු 2කින් වෙන්න පුළුවන් 3කින් වෙන්න පුළුවන් 5කින් වෙන්න පුළුවන් අර යම් ස්ථාවර කාල සීමාවකට පස්සේ හැබැයි අපි මෙහෙම දෙයක් ප්‍රැක්ටිකලි කරනවා අපි අවුරුදු 3න් තුනට වගේ රීවැලියු කරන යන අවස්ථා තියෙනවා හැබැයි අවුරුද්දෙන් අවුරුද්දට කරනවා කියලා එකක් නැහැ එහෙම රික්වයර්මන්ට් එකක් නැහැ පැහැදිලිද එහෙම රික්වයර්මන්ට් එකක් නැහැ එතකොට රීවැල්යුේෂන් මොඩල් එකේ ඔන්න ඔකයි කතාව අපි රීවැල්යු කරද්දි ඩිප්‍රීසියේෂන් අයින් කරනවා ඒ දක්වා තියෙන ගේන් නෝ ලොස් එක සමහර ලාවට OCI යනවා රිසර්ව් යනවා P&L යනවා ප්‍රධානම දේ අවුරුද්දෙන් අවුරුද්දට රිකරින් බේසිස් එකෙන් ෆෙයා වැලියු එක කවුන්ට්ස් කියන්න ඕනේ කියලා කතාවක් ඒක නෑ ඔන්න ඔතනින් තමයි ෆෙයා වැලියු මොඩල් එක වෙනස් වෙන්නේ මේ ෆෙයා වැලියු මොඩල් එක අපිට ඇප්ලයි කරන්න පුළුවන් ෆෙයා වැලියු මොඩල් එක ඇප්ලයි වෙනවා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වල ඊට අමතරව මේ ෆෙයා වැලියු මොඩල් එකම චුට්ටක් එහෙම කරලා ඇප්ලයි කරනවා financial assets measured at fair value through P&L financial assets measured at fair value through OCI එකේදී පොඩ්ඩක් වෙනස් යන විදිය පොඩ්ඩක් වෙනස් හැබැයි fair value through P&L method එකේදී මේ fair value model එකට සමානම ආකෘතියක් තමයි වැඩ කරන්නේ සමානම ආකෘතියක් තමයි වැඩ කරන්නේ හරි මෙන්න මේකයි විශේෂත්වය දැන් මේ වෙනස්කම් වල ලියා ගන්න මම ගොඩක් ඒවා කියන මට මතක් වෙනවා fair value model එකේදී අපි recurring basis එකෙන් fair value calculate කරන්න ඕන. ඒ කියන්නේ හැම reporting period එකක් අවසානයේදීම fair value එක calculate කරලා opening fair value එකයි closing fair value එකයි අතර වෙනස අරගෙන මෙන්න මේ fair value gain එක හරි loss එක හරි profit or loss එකට දාන්න ඕන. ඒක OCI යන්නේ නැහැ. revaluation එකේ නම් gain එක OCI initial gain. හැබැයි fair value gain එක fair value model එකේ fair value gain එක කියන්නේ other income profit or loss එකට. මේක හැම reporting period එකක් අවසානයේදීම අපි කරන්න ඕන. තේරුණානේ? ඕක තමයි ප්‍රධානම වෙනස. තව වෙනසක් තියෙනවා. revaluation model එක apply කරද්දී
අපිට ඉම්පයර්මන්ට් ස්ටෑන්ඩඩ් එක ඇප්ලයි කරන්න පුළුවන්. LKS 36. ඒතර රීවැලියු කරපු ඇසෙට් එකකොත් ඉම්පයර් වෙන්න පුළුවන් LKS 36 යනවා. ඒතර මේ ළඟදී ක්විස් එකෙත් ඔය ප්‍රශ්න තිබ්බා. අපි රීවැලියු කරපු ඇසෙට් එකක් ඉම්පයර් කරොත් ඒ ඉම්පයර්මන්ට් එක මොකක් විදිහට සලකන්නේ? මම chat එකට දාන්න. රීවැලියු කරපු ඇසෙට් එකක් ඉම්පයර් වුණොත් ඒ ඉම්පයර්මන්ට් ලොස් එක මොකක් විදිහට අපි සලකන්නේ? ඔබ තිබ්බ මේ හතරවෙනි ක්විස් එකේ. ඔයාලා කියන්නකෝ. P&L දෙන්නේ නැත්නම් රීවැලුවේෂන් ලොස් එකක් රීවැලුවේෂන් ඩෙෆිසිට් එකක් විදිහට දෙන්නේ. OCI යනවා කියලා කියන්න බෑ. OCI යනවා කියලා කියන්න බෑ. ඩිරෙක්ට් ආන්සර් එකක් දෙන්න බෑ අපිට OCI කියලා. රීවැලුවේෂන් ඩෙෆිසිට් එකක් විදිහට accounts තියන්න ඕන. හරිද? රීවැලුවේෂන් ඩෙෆිසිට් එකක් විදිහට accounts තියන්න ඕන. ඒක 100% OCI යනවාද කියලා කියන්න බෑ. ඒක ඩිපෙන්ඩ් වෙනවා. circumstances මත ඩිපෙන්ඩ් වෙනවා. කලින් රිසර්ව් එකේ ප්‍රමාණයට OCI යනවා ඒක උඩට තියන්න ගන්නවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඈ. ඒක ඩිපෙන්ඩ් වෙනවා. රීවැලුවේෂන් ඩික්‍රිමන්ට් එකක් විදිහට. හරි. රීවැලුවේෂන් ඩෙෆිසිට් එකක් විදිහට. වැඩේ ගොඩ. එතකොට මම හිටියේ රීවැලුවේෂන් මොඩල් එකේ අපිට ඉම්පයර්මන්ට් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉම්පයර්මන්ට් එක ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි fair value model එක apply කරනවා නම් ඒකේ impairment කතන්දරයක් නැහැ. No any impairment requirement for assets using fair value model for subsequent requirement. No any impairment requirement. Why? ඇයි? impairment requirement එකක් ඕනේ නැහැ. මේකේ impairment එක automatically adjust වෙනවා. impairment එක automatically adjust වෙනවා. කොහොමද adjust වෙන්නේ? අපි opening fair value එකයි closing fair value එකයි ගද්දී market value එක උනේ හැමතිස්සෙම ගලපන්න. ඒ නිසා automatically impairment එක adjust වෙනවා. අපි මෙතනදී impairment එකේ කියලා කරන්නේ පොත්වල තියෙන අගේ fair value එකයි සමාන කරන්න try කරන්නේ. ඒක මෙතනදී automatically එක fair value එකට සමාන වෙනවා. ඒ නිසා impairment loss එක fair value loss එක ASCII. එතන fair value loss එකක් ආවොත් අන්නේ fair value loss එක ASCII impairment loss එක යනවා. other expenses වලට. ඒ නිසා අය අමුතුවෙන් impair කරන්න දෙයක් නැහැ fair value model එකට යනවා නම්. ඕක තමයි වෙනස. වෙනස අහපු කෙනාට පැහැදිලිද? වෙනස නැතද? වෙනස අහපු කෙනා පැහැදිලිද? ක්ලියර්. හරි. හරි එතකොට ඔච්චරයි ලෙසි accounting වලට disclosure ටික standard එකේ mention කරලා තියෙන එක උඩ බලාගන්න. ලෙසි accounting වලට ඔච්චරයි. හරිද? දැන් මේකේ අපිට subsequent measurement එකේ ගාණක් හදන්න තියෙනවා. ඒක ටක් ගාලා හදමු. වැඩි වෙලාවක් යන්නේ නැහැ. මම accounts ටික දිගටම අවුරුදු ගණන් වලට හදාගෙන යන්නේ නැහැ. මොකද ඒක ඔයාලා දන්න දේ සාමාන්‍ය දේ. මම එහෙම කරන්න යන්නේ නැහැ. මම එක අවුරුද්දකට accounts හදලා ඒක කොහොමද financial statements වලට එන්නේ කියලා දාන්නම්. මොකද අනිත් එක මේකේ තියෙන ගණන් ටික ලෙක්චර් එකෙත් හදනවනේ. පැහැදිලි දැන් ටික පැහැදිලි කරන්නයි අපි මේක කරන්න ඕන. ඒ හින්දා මම පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. lease liability එක amortize කරලා යන්නයි right of use asset එක depreciate කරලා යන්නයි. අපි ඒක චුට්ටක් බලමු. tar ගාලා. ඒක චුට්ටක් බලමු. හරි. මේකේ මෙන්න මේ ප්‍රශ්නෙම අපි කලින් කතා කරපු ප්‍රශ්නෙම ආපහු කතා කරන්න තියෙනවා. හරිද? මේ disclosure requirement එක මම කිව්වේ නැහැ. ඒ කියන්නේ ඒක මේකේ තියෙන එක බලා ගන්න.
මේක ඕන මම චුට්ටක් එකක් පැහැදිලි කරන් යන්නම්. අපි මේ ප්‍රසන්ට් කරද්දී right of use asset එක separately පෙන්නන්න ඕන. එහෙම නැත්නම් disclosures පෙන්නන්න ඕන. ඒ කතාව පැහැදිලි ඒක මම කිව්වා. ඊට පස්සේ මේ cash flow එකට impact වෙන විදිහ. cash flow එකට impact වෙන්නේ කොහොමද? අපි lease liability එකේ capital portion එක principal portion එක financing activities යටතේ repayment එක පෙන්නන්න ඕනේ. ඊට පස්සේ මේ අපි ගෙවන lease payment එකේ තියෙන interest එක operating activities or finance activities යටතේ පෙන්නන්න පුළුවන්. හැබැයි ලංකාවේ අපි ගොඩක් වෙලාවට operating activities යටතේ තමයි දාන්නේ. standard එකේ අවසර දෙනවා operating or finance ඕන එක දාන්න පුළුවන්. හැබැයි අපි අර practice එකේ තියෙන්නේ operating යටතේ දාන එක. ඊට පස්සේ අපි අර short term lease payments තියෙනවානේ. එහෙම නැත්නම් low value assets වලට කරපු lease payments ඒවා operating activities යටතට දාන්න ඕන. ඒවා operating activities යටතට දාන්න ඕන. ඊට අමතරව මේකේ මේ variable lease payments not included in the measurement of lease. මතකද මම කිව්වා variable lease payments සමහර ඒවා index or rate මත depend වෙනවා. සමහර ඒවා එහෙම නැහැ. index or rate මත depend වෙන ඒවා විතරයි lease liability measurement එකට දාන්න පුළුවන්. අනිත් ඒවා දාන්න බෑ. අනිත් ඒවා ටික P&L දාන්න කියලා. අන්න ඒ P&L දාන amount එකේ cash payment එක operating activities යටතේ දාන්න ඕන. හරි. දැන් එතකොට ප්‍රශ්නයක් එනවා මේකේ mention කරලා නැහැ initial direct cost එකට මොකද කරන්නේ? down payment එකට මොකද කරන්නේ? අපිට මේ දෙක investing activities යටතේ දාන්න පුළුවන්. initial direct cost එකයි down payment එකයි investing activities යටතේ දාන්න හැකියාව තියෙනවා. එහෙම හැකියාව තියෙනවා. හරි. මේකේ දාලා තියෙනවා මේ annual report එකක් මම ඒක කියවන්න යන්නේ නැහැ. disclosure requirement එකක් තියෙනවා. අපිට කියනවා consider the information given in activity 11.1 and assume that the useful life of the asset is 4 years. හරි. useful life එක අවුරුදු 4යි කියලා assume කරන්න කියලානේ කියන්නේ. දැන් මේකේ 11.1 එකේ lease period එක කීයද? lease period එකත් 4 years. lease period එක 4 years. හරිද? එතකොට මේකේ useful life එකත් 4 years. useful life එකත් 4 years. එහෙනම් අපි මොක ගත්තා depreciation වෙනස් වෙන්නේ නැහැ. මොක ගත්තා depreciation වෙනස් වෙන්නේ නැහැ. හරිද? අපි එහෙනම් ටක් ගාලා depreciate කරන් යමු. අපිට ආව cost එක කීයක්ද? මම පොඩි මේ schedule එකක් ගත්තා. ගිණුමෙත් එන්නේ මේකම තමයි. මම පොඩි schedule එකක් ගත්තා ඒ වුණාට. හරිද? කොහමද? year end එක මම දාගන්නවා. මේ එක year end එක. එතකොට මම මෙතනදී mention කරනවා cost එක, ඒ අවුරුද්දට අදාළ depreciation expense එක, accumulated depreciation එක සහ carrying value එක. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් carrying amount. carrying amount. හරි. දැන් එහෙනම් මම ගන්නවා cost එක. කීයද මට ආපු cost එක? මම කලින් ගානේ හදාගත්ත 2,88,596යි. දැන් depreciation එක calculate කරන්න ඕන කොහමද? useful life එක මත පදනම් වෙලා. නැත්නම් lease term එක ගත්තත් මෙතන වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා cost minus scrap value divided by useful lifetime. දැන් අපිට මේකෙදි කිව්වේ මේ ගාන හදද්දි පැහැදිලිවම කිව්වා ලෙක්චර් එකේදී guaranteed residual value එක අඩු කරන්න එපා. නිකම්ම scrap value එකක් තිබ්බොත් විතරක් අඩු කරන්න. ඒ නිසා අපි මෙතන guaranteed residual value එක අඩු කරන්න යන්නේ නැහැ. හරිද? උගන්නපු විදිහට අපි කරමු. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මේ 2,88,596 බෙදනවා 4ෙන්. එතකොට එනවා 72,149 depreciation expense එක. එහෙනම් accumulated depreciation කීයද? 72,149යි. carrying amount එක cost එකෙන් accumulated depreciation අඩු කරාට පස්සේ යගේ 2,16,447යි. හරිනේ. ඊට පස්සේ දැන් මේ cost එක වෙනස් වෙන්නේ නැහනේ. cost එක වෙනස් වෙන්නේ නැහැ. හැමදාටම cost එක ඒකයි. ඒතර depreciation expense එක වෙනස් වෙන්නේ නැහැ. මොකද මේක අපි සරල මාර්ග ක්‍රමයට යන්නේ. එහෙනම් accumulated depreciation තමයි වෙනස් වෙන්නේ. එතකොට දෙවෙනි අවුරුද්දේ accumulated depreciation 1,44,298යි. තුන්වෙනි අවුරුද්දේදී ඕකට තව 72,149ක් එකතු වෙනවා. හතරවෙනි අවුරුද්ද වෙද්දී ඕකට තව 72,149
149ක් එකතු වෙනවා. හරිනේ. දැන් එහෙනම් carrying amount එක calculate කරන් එනවා. එතකොට අපි බලමු lease period එක අවසානයේදී carrying amount එක බිඳුවක් වෙලා යනවා. හේතුව අපි scrap value එකක් සලකා බැලුවේ නැති හින්දා. scrap value එකක් සලකා බැලුවේ නැති නිසා. තේරුණා නේද? ඊට පස්සේ lease liability එකත් අපිට amortize කරන්න පුළුවන් අර කිව්ව විදිහට. කොහමද? opening balance එක ගත්තා, interest එක එකතු කරා, repayment එක අඩු කරා, closing balance එක ගත්තා. හරි. opening lease liability එක කීයද? 1,88,596යි. දැන් මේක amortize කරන්න යන්නේ අපි මේකට කියන amortization schedule එක කියලා. කොහොමද කරන්නේ? 1,88,596ට 112ක් බලනවා. ඒක තමයි interest එක. එහෙනම් ඊට පස්සේ repayment එක. අපි repayment එක කරන්නේ කීයක්ද? පළවෙනි අවුරුද්දේ 60000ක්. මේ බලන්න. අපි calculation එකේදී ගත්ත repayment එක විදිහට පළවෙනි අවුරුද්දේ 60000. එහෙනම් 60000ක් ගෙවනවා. එතකොට මට closing balance එක ගන්න පුළුවන්. කොහමද? මේ 1,88,596යි 22632යි එකෙන් අඩු කරන්න 60000. එතකොට එනවා closing balance එක 1,51,228ක්. එතකොට මේ 2022 3.31 දවසේ තියෙන වගකීම තමයි 2022 4.1 දවසේ තියෙන්නේ. එහෙනම් ඊළඟ අවුරුද්දේ opening balance එක වෙන්නේ කලින් අවුරුද්දේ closing එක. දැන් කොහොමද interest එක calculate කරන්නේ? opening balance එකට 112. opening balance එකට 112. මේ බලන්න. 1,51,228ට 112ක් බලලා තියෙනවා. ඊට පස්සේ මෙතන repayment එක 60000යි. එතකොට ඔන්න එනවා closing balance එක 1,09,375යි. හරිනේ. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ opening balance එක වෙන්නේ මේ අවුරුද්දේ closing එක. interest එක calculate කරනවා 1,09,375ට 112. repayment එක 60000 අඩු කරනවා. එතකොට එනවා closing balance එක 62500ක්. ශරි. දැන් ඊළඟ අවුරුද්දේ opening balance එක කීයද? 62500යි. ඕකට interest එක බලනවා 112. 7500යි. දැන් මම 60000ක් ගෙවනවා. 60000ක් ගෙවුවොත් මොකද වෙන්නේ? මම 60000ක් ගෙවුවොත් මොකද වෙන්නේ? 60000ක් ගෙවුවොත් closing lease liability එක ඉතුරු වෙනවා 10000. මොකද්ද මේ 10000? මේ 10000 තමයි guaranteed residual value එක. දැන් මම 60000ක් විතරක් ගෙවුවොත් lease period එක අවසානයේදී 10000ක balance එකක් ඉතුරු වෙනවා. ඕක තමයි guaranteed residual value එක. අපි කිව්වා මෙන්න මේ guaranteed residual value එක අපි ගෙවලා දාන්න ඕන අන්තිම අවුරුද්දේ. එහෙනම් අන්තිම අවුරුද්දේ lease payment එක 60000යි නෙමෙයි. කීයද? මම වෙනස් කරනවා 70000ක් කියලා. එතකොට මොකද වෙන්නේ? closing lease liability එක 0යි. එහෙනම් මේ කාලච්ඡේදයේ අවසානයේදී right of use asset එක 0, lease liability එක 0. lease liability එක 0. ඔන්න ඔහම තමයි amortize වෙලා ගියේ. ඔන්න ඔහම තමයි amortize වෙලා ගියේ. හරිද? දැන් මම එක අවුරුද්දකට depreciation expense එකයි මේ වාර්තා කරන විදිහ කියන්න. ඊටු ටිකක් ඔයාලට හදන්න පුළුවන්. ඒක මම හිතන අවුලක් වෙන්නේ නැහැ කියලා. අපි බලමු එක අවුරුද්දක කොහොමද මේ දේවල් වාර්තා කරන්නේ. මම ගන්නවා පළවෙනි අවුරුද්ද. දැන් 2021 4.1 right of use asset එකක් ගන්නවනේ. එතකොට right of use asset එක ගද්දි මේ machine account එකට debit වෙනවා 21 4.1 lease liability එක. lease liability එක කීයද? 1,88,596ක්. 1,88,596ක්. මේ LL කියලා දැම්මේ lease liability. now right of use asset debit කොහටද credit වෙන්නේ? මේක credit වෙනවා lease liability එකට. 21 4.1 right of use asset machinery. ඒ වචනේ එහෙම ලියන්න. කීයද? 1,88,596යි. ඒතර පළවෙනි අවුරුද්දේ ඔන්න ඔහමයි වෙන්නේ. ඊට පස්සේ
ඊට පස්සේ initial direct cost එකක් තිබ්බනේ. initial direct cost එකකුයි තව මොකද්ද තිබ්බේ? down payment එකකුයි තිබ්බා. එහෙනම් 21 4යි එක එනවා cash කියලා 80000කුයි cash කියලා 80000කුයි ආයෙ cash කියලා 20000කුයි දැන් එතකොට මෙන්න මේ right of use asset account එකේ අපි බැලුවොත් අපිට එනවා right of use එකේ cost එක එහෙනම් 22 32යි 3යි 2022 carried down balance එක 288596යි 288596යි හරිද ඊට පස්සේ මේක ඉස්සරහට එන්නේ කොහමද ඉස්සරහට එන්නේ 1/4/2022 brought forward balance එක 288596යි මෙන්න මේ කලින් එකේ දිනේ ටයිප් කරද්දී පොඩ්ඩක් සිංහල ක්‍රමයට ටයිප් වුණේ වැඩි හිතන්න එපා දැන් 288596යි හරිද ඊට පස්සේ right of use asset එක depreciate කරන්න ඕන පළවෙනි අවුරුද්දේ මම මේ ඔක්කොම හදන්න නැතුව එක අවුරුද්දක් විතරක් හදන්නම් වෙලා නැති හින්දා අපි ගමු පළවෙනි අවුරුද්දේ depreciation එක මම රෙකෝඩ් කරනවා කොහොමද depreciation එක රෙකෝඩ් කරන්නේ depreciation expense එක කීයද 70149යි debit to right of use asset depreciation credit to accumulated depreciation එහෙනම් මම වාර්තා කරනවා කොහොමද 31/3/2022 accumulated depreciation right of use asset කියලා depreciation expense account එක debit වෙනවා value එක කීයද 72149යි credit වෙන්නේ කොහාටද credit වෙනවා 31/3/2022 right of use asset depreciation කියලා 72149 accumulated depreciation account එකට හරිනේ ඊට පස්සේ මොකද වෙන්නේ year end එකේදී මේ right of use asset depreciation account balance එක අපි දන්නවා closing entry එකක් දාලා මාරු කරනවා කොහාටද අපි closing entry එකක් දාලා ඒක මාරු කරනවා P&L එකට එහෙනම් 31/3/2022 statement of profit or loss එහෙම නැත්නම් P&L කියලාම ලියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ profit or loss එකට මාරු වෙනවා මේ 70149 හැබැයි accumulated depreciation account එක asset account එක ඒ asset account එකේ balance එක ඊළඟ අවුරුද්දට යන්න ඕනේ ඒ asset account එකේ balance එක ඊළඟ අවුරුද්දට යන්න ඕන. එහෙනම් 31/3/2022 carried down balance එක 72149යි. ඊට පස්සේ 1/4/2022 brought forward boyfriend නෙමෙයි brought forward balance එක 72149යි. ඒත් අපිට මේ ආකාරයට දිගටම අවුරුදු 5 පුරාවට මේක හදාගෙන යන්න පුළුවන්. වෙන වැඩක් නැති වෙලාවට කරන්න මරු. හරිද? හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මම lease liability එකක් කියන්නම් පළවෙනි අවුරුද්දේ කොහොමද වෙන්නේ කියලා. දැන් lease interest account එක තියෙනවානේ. අපි කොහොමද lease interest එකට account තියන්නේ? මම කිව්වා lease interest එක වැඩි කරන්න ඕන lease liability එක වැඩි කරන්න ඕන interest එකේ ප්‍රමාණයෙන්. ඒ නිසා debit to lease interest, credit to lease liability. එහෙනම් 31/3/2022 lease interest account එක debit වෙනවා lease liability කියලා. කීයද වටිනාකම? පළවෙනි අවුරුද්ද interest එක 22632යි. 22632යි. එහෙනම් ඔන්න interest එක රෙකෝඩ් කරා.
දැන් ඔබ ක්‍රෙඩිට් කරන්න ඕන කොහටද? ලීස් ලයබිලිටි 31 3 2022 ලීස් ඉන්ට්‍රස්ට් කියලා. ලීස් ඉන්ට්‍රස්ට් 22632යි. 22632යි. හරි නේද? ඉන්ට්‍රස්ට් එක හරි. දැන් රීපේමන්ට් එකක් තියෙනවා. මේ බලන්න පළවෙනි අවුරුද්දේ ඇමෝටයිසේෂන් එකේ තියෙනවා රීපේමන්ට් එකක් 60000ක. එහෙනම් ඒ රීපේමන්ට් එක කොහොමද වෙන්නේ? සල්ලි වලින් යන්නේ. කෑෂ් ක්‍රෙඩිට් ලීස් ලයබිලිටි ඩෙබිට්. එහෙනම් 31 3 22 තමයි පේමන්ට් එක කරන්නේ. කෑෂ් ක්‍රෙඩිට් ලීස් ලයබිලිටි ඩෙබිට් 60000යි. 60000යි. හරිනේ. දැන් මොකද කරන්නේ මේකට? ලීස් ඉන්ට්‍රස්ට් account එකක් එක්ස්පෙන්ස් account එකක් ඒ හින්දා අර කලින් කරා වගේම P&L එකට මාරු කරලා දානවා. කලින් කරා වගේම P&L එකට මාරු කරලා දානවා මේක. හරිද? තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒ හින්දා P&L එකට මාරු කරනවා. closing entry එකක් දාලා. හැබැයි lease liability account එක liability account එකක්. ඒක අපිට P&L දාන්න බෑ. ඒ හින්දා අපි මොකද කරන්නේ? ඒකේ balance එක ඊළඟ අවුරුද්දට අරගෙන යනවා. ඒකේ balance එක ඊළඟ අවුරුද්දට අරගෙන යනවා. එහෙනම් 31 3 2022 carried down balance එක 211228යි. 1 4 2022 brought forward balance එක 2011 සමා වෙන වැරදුනා. 60 අඩු ගන්න බැරුව ගියද? 151228යි. 151228යි. දැන් බැලුවොත් තේරෙනවා මගේ මේ amortization schedule එකේ closing balance එක තමයි amortization schedule එකේ closing balance එක තමයි lease liability account එකේ closing balance එක වෙලා තියෙන්නේ. lease liability account එකේ closing balance එක වෙලා තියෙන්නේ. එතකොට T ගිණුම් හදන්න කිව්වේ නැත්නම් අපිට ටක් ගාලා අර amortization schedule එකක් ගහලා මේ balances calculate කරගන්න පුළුවන්. හරි. දැන් අපි ටක් ගාලා බලමු පළවෙනි අවුරුද්දේ financial statement extracts වලට කොහොමද මේක දාන්නේ කියලා. බලමු. දැන් මෙතන තිබ්බ අපි මේ calculate කරගත්ත figures වලින් P&L එකට ආව මොකද්ද? right of use asset depreciation එකයි lease interest එකයි. දැන් මේ අරන් තියෙන machine එකන්නේ. මේකේ නිෂ්පාදන ගිණුම් අපි හදනවා නම් නිෂ්පාදන ගිණුමට අපිට ඕක දැම්ම හැකියි. හැබැයි අපි මෙතන නිෂ්පාදන ගිණුම් හදන්නේ නැහැ. ඒ හින්දා admin expenses වලට දාන්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ statement of profit or loss extract එක. under admin expenses මං ගාව තියෙන right of use asset machine depreciation කීයද? 72149යි. 72149යි. හරි. මේ බලන්න. ඊට පස්සේ lease interest එක කීයද? lease interest එක අපි calculate කරගත්තා 22632යි. 22632යි. මේ විදිහට amortization schedule එකයි අර right of use asset depreciation schedule එකයි බලාගෙන මේ ටික ටක් ගාලා fill කරන් ගියා කියලා. shape එකේ කරලා දාන්න පුළුවන් ගෙදර ඉන්න ගමන්. හරේ ඔළුවේ තියෙනවනේ. ඊට පස්සේ statement of financial position extracts වලට එනවා. ඒකේ මම ගන්නවා right of use asset cost එක. කීයද? 288596යි. right of use asset cost එක 288596යි. දැන් මොකද කරන්නේ? මේකෙන් අඩු කරනවා accumulated depreciation මේ closing accumulated depreciation 72149යි. එහෙනම් ඒ අඩු කරාම carrying amount එක මට ගන්න පුළුවන් කීයද? 216447යි. 216447යි. ඒක එහෙමයි වෙන්නේ. ඊට පස්සේ lease liabilities. දැන් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ එන්නේ. අපි මේ lease liability එක බෙදන්න ඕන current non current කියලා. හරි. දැන් අපි බෙදන්න යන්නේ මම ගන්නවා මේ at 31 3 2022 at 31 3 2022 මේ figures අපි බලන්න යන්නේ. total lease liability කීයද? 31 3 2022 total lease liability එක 151228යි. 151228යි.
දැන් මම හොයා ගන්නවා මේ current liability portion එක හොයාගෙන මේකෙන් අඩු කරනවා. එහෙනම් මේකෙන් අඩු කරනවා මම current portion හොයන්නේ කොහමද current portion එක? මම කිව්වා ඊළඟ අවුරුද්දේ ගෙවන වාරිකය කීයද 60000යි. ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන පොලිය මෙන්න මේ ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන පොලිය මගේ අර amortization schedule එකෙන් ගන්න පුළුවන්. මේ බලන්න. ඊළඟ අවුරුද්ද කියන්නේ 2023 3.31 වෙනි අවසන් අවුරුද්ද. ඒකේ ගෙවන්න තියෙන පොලිය කීයද? 18147යි. 18147යි. ඒ අවුරුද්දේ මම 60000ක් ගෙව්වට ඒ 60000න් 18147ක් පොලිය 18147ක් පොලිය. එහෙනම් මේකෙන් අඩු කරනවා 18147ක්. මම 60000න් අඩු කරනවා 18147ක්. එතකොට එනවා 41853ක්. මෙන්න මේ 41853 තමයි current liability portion එක. current liability portion එක. එහෙනම් total lease liability එකෙන් current liability එක අඩු කරාම මට ගන්න පුළුවන් non current portion එක. non current portion එක මේ දෙක අතර වෙනස. එතකොට නැත්තම් මම මේක මෙහෙම හදන්නම් මේක රින්න දැම්මම පැටලෙන්න ඉඩ තියෙනවා. හරි. හරිද? එතකොට total lease liability එක කීයද? 151228යි. ඔගෙන් current එක අපි හොයාගත්තා. එහෙනම් non current එක වෙන්නේ කීයද? 151228න් අඩු කරනවා 41853ක්. එතකොට එනවා 1,93,375ක්. ඔය 1,93,375 තමයි current portion එක. sorry non current portion එක. එහෙනම් දැන් අපි කොහොමද දාන්නේ? current liabilities යටතේ දානවා 41853ක්. non current liabilities යටතේ දානවා 1,93,375ක්. 1,93,375ක්. ඔන්න ඔය විදිහට ඊළඟ අවුරුදු වලට හදාගෙන යන්න පුළුවන්. ඒතර ගෙදර ඉන්න ගමන් shape එකේ හදලා බලන්න තියෙන්නේ. method එක මේකයි. කොහොම ගානක් ආවත් subsequent measurement මේ කරන විදිහ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මේක තමයි මූලික හරය. දැන් අපිට වෙලා නැති හින්දා මේ ඔක්කොම හදන්නේ නැහැ. ඒක කට්ටිය try කරලා බලමු. හරි. මේ Excel එක share කරන්න කියලා තියෙනවා. මේක හැබැයි ඇත්තටම භාගෙටනේ තියෙන answers. ඒ හින්දා මම share කරන්නේ නැහැ මේක නම්. මට ඕන personal message එකක් දාන්න group වලට නම් දාන්න බෑ. මොකද මේ භාගෙට උත්තර තියෙන එකක් දාන එක හරි නෑනේ. හරි. එතකොට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ. මේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ක්ලියර් කරගන්න මම දන්න එක නම් කියලා දෙන්නම්. මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි මට මැසේජ් එකක් දාන්න මම දාන්නම්. ප්‍රශ්න තියෙනවද? බලාපොරොත්තුනේ ලෙජි accounting part එක කතා කරා. ඒතර ලෙජි accounting මේකට ලොකු දෙයක් syllabus එකේ දාලා නැහැ. syllabus එකේ තියෙන ඔච්චර. ඔය remeasurement ඊට පස්සේ lease modification ඒව නැහැ. ඒ හින්දා ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ලෙජි accounting. ඒකටත් මේ විදිහට මම කුප්පියක් දාන්නම්. මොකද අපිට වෙන කුප්පියක් තිබ්බේ නැහැ මේකට. ඒ නිසා ලෙජි accounting වල අපිට part දෙකක් කතා කරන්න තියෙනවා. ජාති දෙකකට ලෙජි accounting වල එකක් තමයි financial institution එකක් ලෙජෝ කෙනෙක් වෙද්දී financial institution එකක් ලෙජෝ කෙනෙක් වෙද්දී එහෙම නැත්නම් manufacturer කෙනෙක් හරි dealer කෙනෙක් හරි manufacturer or dealer ලෙජ. ඒත් අවස්ථා දෙකක් අපිට කතා කරන්න තියෙනවා. මේ අවස්ථා දෙකේදී ගිණුම් තියෙන විදි වෙනස්. ඒ හින්දා ලෙජෝ accounting එකේ කැලි දෙකක් තියෙනවා. අපි ඒ කැලි දෙකක් කතා කරමු. මේ පාඩම් ඉතින් අර වීලුවක් තාලුවක් කරලා කරන්න තරම්
එහෙම උදාහරණ ගන්න තරම් දෙයක් නෑ මේ වගේ. ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එකක් කතා කරන්න තිබ්බනම් අන්න උදාහරණ ගන්න පුළුවන් ලක්ෂණ එක. ප්‍රැක්ටිකල් දේවල් කතා කරන්න නෑ. තියරි විතරයි තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මගේ පුළුවන් උපරිම මම ඔයාලට මේක පැහැදිලි කරා කියලා. තේරුම් නැති අය තේරුණා තේරින් නැති. තේරුණා ඊට තවත් තේරෙන්නේ නැති. මොනවා හරි දෙයක් ගත්තා නම් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මම දැන් එක නම් මම උත්තර දෙන්න මැසේජ් එකකට දාන්න. එහෙනම් අපි අද නවත්තමු. ආයේ ලෙසෝ කවුන්ටිංగ్ පාර්ට් එකෙන් හම්බෙමු. අපි නම් හොඳට ටික කරගෙන ජය වේවා. good night.